රාගක්ඛයෝ නිබ්බානං ද්වේෂක්ඛයෝ නිබ්බානං මෝහක්ඛයෝ නිබ්බානං. දරුවන් සරණයි. හොඳයි, අද දවසේදීත් අපි මේ සැඳෑ යාමි. ඒ අසිරිමත් වූ ලෞතුරු ශාන්තිනායක සම්මා සම්බුදු පියාණන් වහන්සේ සකල ලෝක සත්‍යය කෙරෙහි මහා කරුණාවෙන් දේශනා කොට වදාළ ශ්‍රී සද්ධර්මයට කන් දෙන්නටයි මේ සූදානම් වෙලා ඉන්නේ. එතකොට ලංකාව වගේම ලෝකයේ නොඑක් රටවල නොඑක් නගරවල ඉඳගෙන අපේ පින්වතියන් මේ ධර්මයට කන් දෙනවා මේ තාක්ෂණික මාධ්‍ය ඔස්සේ. ලංකාව වගේම ලෝකයේම විවිධාකාර අර්බුදවලට ලක් වෙලා තියෙන කාලයක්. බොහෝ රටවල විවිධාකාර අභ්‍යන්තරික ගැටුම්. ඉතින් මේ වගේ පරිසරයක් උදා වෙලා තියෙන කාලෙක ලෝකේ මිනිස්සුયો ඒ ගැටුම්කාරී ඒ කලබලකාරී ලෝකයට අවධානය යොමු කරන්නේ නැතුව මේ අමා ධර්මයේ කෙරෙහි අවධානය යොමු කරනවා කියන්නේ විශේෂ හැකියාවක්. මොකද මේ සිත නැමැති මායя හැම තිස්සෙම ලුහු බඳින්නේ ලෝකයේ දිහාවට. ලෝකයේ කාරණාවක් අල්ලගන්න තමයි හැම තිස්සෙම බලාගෙන ඉන්නේ. මොකද සිතට වැඩක් නැහැ නිවන පිළිබඳ ධම්. සිතට අවශ්‍ය කරන්නේ ලෝකයේ පිළිබඳ தත්ත්වයක්, තොරතුරක්. ඒ ඇසුරෙන් පුළුවන් රාගයේ, දේශයේ, මොහේ ජනනය කරගන්න. ඒ ඇසුරෙන් පුළුවන් කර්ම භවය හදාගෙන නැවත අත්භවයකට අවශ්‍ය කරුණු කාරණා ලෑස්ති කරගන්න, රැස් කරගන්න. ඒ නිසා සිතට අවශ්‍ය කරන්නේ ලෝකයේ පිළිබඳ தත්ත්වයක් හැමතිස්සෙම. හරිම සාධාරණයි. ඒකේ අන්තෝ ජටා, බහි ජටා, ජටාය පටිතා පජාති. මේ ගැඹුරෙන් පෙන්වන මේ බුද්ධ වචනේ අර්ථය තම තමන්ගේ ඥානයන්ට කොච්චර දුරකට ගැඹුරෙන් අර්ථකථනය වෙනවද? ගෝචර වෙනවද කියන කාරණා මතයි කෙනෙක් මේ සංසාර දුකෙන් නිදහස් වෙන්නේ. කියන්නේ සම්මා සම්බුදු පියාණන් වහන්සේ නන්විද පරයයන් පෙන්වා දෙන මේ ධර්මය ගැඹුරට ස්පර්ශ වුණොත් විතරයි මේ සංසාර දුකෙන් නිදහස් වෙන්න පුළුවන්කම ලැබෙන්නේ. නැත්නම් සංසාර දුකේම ගැලෙනවා. මොකද දැන් අපිට කතා කරන්න ඕන තරම් මාතෘකා ගැටලු දැන් මේ ජන සමාජය තුලින්ම මේ රට තුලින්ම ලෝකයේ තුලින්ම විද්‍යමාන වෙනවා, උද්ගත වෙලා තියෙන්නේ. ඒ නිසා කතා කරනවා නම් කතා කරන්න මාතෘකා 100 කෝටි ගාණක් තියෙනවා. අර ප්‍රශ්න ගැන, මේ ප්‍රශ්න ගැන, සමාජීය ප්‍රශ්න ගැන, සංස්කෘතික ප්‍රශ්න ගැන, දේශපාලනික ප්‍රශ්න ගැන, ආර්ථික ප්‍රශ්න ගැන හැම විදිහටම අපිට සාකච්ඡා කරන්න පුළුවන්. මැරෙනකන් ඕන. අවසන් හුස්ම පොද යනකම් ওই ගැන සාකච්ඡා කරන්න පුළුවන්. ওই ගැන කතා කර ඉන්න පුළුවන්. ওই ගැන හොයන්න පුළුවන්. ඕවට විසඳුම් හොයන්න පුළුවන්. හැබැයි නුවණින් බලන්න ඕනේ යමි. ඥානියත් නම් බලන්න ඕන නුවණින් කල්පනා කරලා මේ දසපාරමිතාවක් පූර්ණේ කරමින් වසර කෝටි ගාණක් තිස්සේ සංසාරේ දුක්ින්දේ මේ ලෝකේ තියෙන ප්‍රශ්න විසඳලා මැරිලා යන්නද කියලා. එහෙම ප්‍රශ්න විසඳන්න පුළුවන් කමක් නැහැ. සම්මා සම්බුදු පියාණන් වහන්සේ නම් ලෝකේ ප්‍රශ්න විසඳන්නේ. එහෙම ප්‍රශ්න විසඳන්න බෑ ලෝකෙ. මොකද ඒකට හේතුව අවිජ්ජාන තෘෂ්ණාවෙන් සකස් වෙලා තියෙන ලෝකේ. ලෝකේ ප්‍රශ්න විසඳන එක නෙමෙයි කරන්න පුළුවන් දේ. මේ ලෝකේ ගැන තියෙන තෘෂ්ණාවත් හරිනේ. එච්චරයි කරන්න පුළුවන්. මේ ලෝකේ හදන්න පුළුවන් ලෝකයක් නෙවෙයි එහෙම. හදන්න බෑ. හැදෙන්නේ නැහැ. සම්මා සම්බුදු පියාණන් වහන්සේගේ ධර්මය ලෝකේ පැතිරිච්ච කාලයක යම් තාක් කාලයක් පැතිරලා තියෙනවාද? ඒ කාලය තුල මිනිස්සේ ධර්මය අහලා අවබෝධ කරගෙන සුගතිගාමී වන සත්වෝ සුගතියට යනවා. නිර්වාණගාමී ඥානවන්තයෝ ඒ නිර්වාණයටපත් වෙනවා. නිර්වාණගාමී ප්‍රඥාවෙන්. ඒ ඇරෙන්නට මේ ලෝකේ සුවදායක තැනක් බවට පරිවර්තනය කරන්න පුළුවන් කිසිවෙක් නැහැ. ඔක්කොම මිත්‍යාවන්. මොකද මේ ලෝකයේම දුක මතයි පිහිටාගෙන තියෙන්නේ. දුක්ඛෝ ලෝකේ පතිත්තිත. ඒ බඳු ලෝකයක්. දැන් උදාහරණයක් දැන් ලිප උඩ තියලා තියෙනවා වාජනයක්. ඕක හැමතිස්සෙම රත් වෙනවා. ඕකට වතුර ටිකක් දැම්මත් රත් වෙනවා. මොනවා දැම්මත් ඕකේ රත් වෙනවා. ওই භාජනේ මොනවා තිබ්බත් ඒක උඩ රත් වෙනවා. දැන් මේ ලිප උඩ තියලා තියෙන භාජනේ කවුරු හරි අයිස් කැටයක් තියලා මේ අයිස් කැටේ මෙසේම පවතිවා, මෙහි සිසිලස මෙසේ පවතිවා කියලා හිතුවට හරියනවා. මොකද මේ තැටි එහෙම නැත්නම් මේ භාජනේ තියලා තියෙන්නෙම ලිප උඩ නා. ඒ කියන්නේ උණුසුම් වූ ඉන්ද්‍ර 10 මත නම් මේ තැටිය තියලා තියෙන්නේ. ඒක උඩ තියෙන දේවල් සිසිලසින් යුක්තව පවතී කියලා හිතනවා නම් ඒ අපේ අඥානකම. එහෙම වෙන්නේ නැහැ කවදාවත්. මොකද තැටිය තියලා තියෙන්නේ භාජනේ තියලා තියෙනම ලිපක් උඩ නම්
එතනින් උඩ තියෙන ඔක්කොම උෂ්ණත්වයේ තාපය තමයි. මේ ලෝකයේ කිව්වේ මෙහැ කන නාසය දිව ශරීරය මනස. රූප ශබ්ද ගන්ධ රස ස්පර්ශ ධර්ම. මෙන්න මේ 12 ආයතන. මේ 12 ආයතන පිළිහිලා තියෙන දුක මතයි කිව්වහම මේ විඳින දුක ගැන නෙවෙයි කියන්නේ. ඒක ගැන අමුතු වෙනවා කියන දෙයක් නෑ. දුක්ඛ කියලා කියන්නේ ආරවිනේ කාම. එහෙනම් කාමයේ මතයි මේ 12 ආයතන පිළිහිලා තියෙන්නේ. ඉතින් එහෙනම් කාමයේ මත පිහිටිය. නැත්තම් කාමයේ පදනම් කරගෙන බිහි වෙන මේ ඇසකන නාසය දිව ශරීරයේ මනස ඇසකන නාසය දිව ශරීරයේ මනස රූප ශබ්ද ගන්ධ රස ස්පර්ශ ධර්ම කියන මේ 12 ආයතනයෙන් සකස් වෙච්ච ලෝකය කොහොමද සැප ලෝකයක් වෙන්නේ? පිහිටලා තියෙන්නේම කාමයේ මත නම්. දුක්ඛාන්තේ බික්කවේ කාමාන මෙතන් අධිවචන. මහාන මේ දුක කියන්නේ කාමයට නම්. එහෙනම් ඒ කාමයේ මත පිහිටිය ලෝකේ කොහොමද සැප වෙන්නේ? ඉතින් එහෙමනම් කාමතෝ ජාති සෝකෝ කාමතෝ ජාති භයං. කාමයේ දෙසට යන, කාමයේ පසුපස යන, කාමයේ වැළඳගත්තු සකල ලෝක සත්‍යයට මුරුම ශෝකයයි බයයි. ඉතින් ඒ ශෝකයයි බයයි නැති කරන එකනේ විසුදුම කියන්නේ. එහෙනම් ඒකට ධර්මයේ පය දේශනා කර. ඒකට ශ්‍රී සද්ධර්මයේ වෙන්නා දෙන්න ඕන චතුරාර්ය සත්‍ය. ඒ ඇරෙන්න මේ ලෝකේ තියෙන ප්‍රශ්න විසඳන්න පුළුවන් කමන්නේ වෙන විදිහකට. දේශපාලනික ව්‍යවස්ථා වලින් පුළුවන් නම් ලෝකේ ප්‍රශ්න විසඳන්න. ලෝකේ රටවල් කීයක ඇද්ද දේශපාලන ව්‍යවස්ථා? එක රටකවත් ප්‍රශ්න ඉවරලා තියෙනවා. එක රටකවත් දුක් අවසන් වෙලා තියෙනවා. එහෙනම් ඔය අර අතිසාරයට අමුඩ ගහන වගේ මිනිස්සු හැමදාම කරේ తాවකාලික විසඳුමක් හොයාගන්න එක විතරයි. සදාතනික විසඳුමක් හෙව්වේ නැහැ. දැනුත් එහෙමයි. දැනුත් හොයන්නේ බඩගින්නට කැම ටිකක් මිසක් කුසගින්න නිවා ගන්න ආකාරයක් මිසක් භවගින්න නිවා ගන්න ආකාරයක් නෙවෙයි. මිනිස්සු කල්පනා කරන්නේ අද ප්‍රශ්න තියෙනවා හෙට ප්‍රශ්න තියෙනවා. ඔය අදයි හෙටයි තියෙන මේ ප්‍රශ්න ටික විසඳගත්තාම හරි කියලා. අනන්ත සංසාරින් දල ඔය විදිහට අඥාන කමෙන් තමයි කල්පනා කරලා බැලුවේ ඥානෙ නෙවෙයි. ඒ නිසා සමහර ඒ නිසා බලන්න සමහර අය මෙන්න මේ ලෝකේ තියෙන රටේ තියෙන මේ ප්‍රශ්න ගැන වද වෙනවා. ඔබ බණහන ආර්ය ශ්‍රාවකයෙක් වශයෙන් ඒ දේවල් ගැන හිතන්න අවශ්‍ය නැහැ. සියල්ල හේතුඵල ධර්ම. කිසිම රටක රජෙක්වත් වැසියෙක්වත් නිකරුණේ දුක් විඳින්නේ නැහැ. රජුත් වැසියා දෙදෙනාම අධර්මයේ හැසිරෙනවා. ඒකයි එහෙම වෙන්නේ. ධර්මයේ හැසිරෙන්නාට දුකක් නැහැ. ධර්මයේ හැසිරෙන්නේ පඬිතේ. ධර්මයේ හැසිරෙන්න ධර්මයෙන් ආරක්ෂා වෙනවා. ධර්මයේ හැසිරෙන්නාට දුකක් නැහැ. ලෝකෙම කඩාගෙන වැටුණත් ධර්මයේ හැසිරෙන ශ්‍රාවකයාට දුකක් නැහැ. එහෙනම් මිනිසයන්ගේ ජීවිතවල දුක පිරලා තියෙන්නේ ඇයි මෙච්චර? මිනිස්සු අධර්මයේ හැසිරෙන නිසා. මිනිස්සු දස අකුසලයේ හැසිරෙනවා. මිනිස්සු දස පංච දුස්චරිතයේ යෙදෙනවා. සෑම ආකාරයකින්ම පාපයයි අකුසලයයි ජීවිතේ දකින්න ලැබෙන හැම විදිහටම උදේ ඉඳලා රෑ වෙනකම්. මේ මිනිස්සු විනෝදාස්වාදන මාධ්‍ය වශයෙන් පාවිච්චි කරන්නේ අකුසල මාධ්‍යමයි. ඉතින් උදේ ඉඳලා රෑ වෙනකම් නැගිට වෙලා ඉඳලා හිතන්නේත් අකුසලයෙන් යුක්තවමයි. කතා කරන්නේත් අකුසලයෙන් යුක්තවමයි. කටයුතු කරන්නේත් අකුසලයෙන් යුක්තවමයි. ජීවිතේ මොන හරි අවස්ථාවක් ඉෂ්ට සාධනය කරගන්න ගියොත් ඒව කරන්නේත් අකුසල මාධ්‍යයක් මුල් කරගෙනමයි. ඉතින් අකුසලයේ තුලම ජීවත් වෙන බාලයාට සැපයක් වෙයිද? ඉතින් ඒක නිසා මිනිස්යන්ට මේ හේතුඵල ධර්මයේ පෙන්වා දෙනවා හැර මේ ලෝකේ තියෙන ප්‍රශ්න වලට වෙන විසඳුම් දෙන්න හැකියාවක් ඇත්තෙත් නැහැ. මේ අරගල කරන මිනිස්යන්ට අරගල කරන්න එපා. එහෙම කිව්වට අරගල කරන්නේ නතර කරන්නේත් නැහැ. යම්කිසි අරගලයක් හටගත්තා නම් යම්කිසි කැරැල්ලක් හටගත්තා නම් ඒවා නිකම්ම අහේතුකව හටගත්ත දේවලුත් නෙවෙයි. ඒවට හේතුඵල ධර්මය මුල් වෙන්නේ. හේතු වශයෙන් හේතුවල ඵලයක් වශයෙන් තමයි මේ වර්තමාන මේ අර්බුද මේ සියලුම ගැටලු හටගෙන තියෙන්නේ. එහෙනම් මේ හේතුවල ඵල නිරුද්ධ වෙනකන් ඒ ඵලය අපිට විද්‍යමාන වෙනවා. දර දානකම් ඉන්දර ඇවිලෙනවා. පිදුරු දානකම් ගිනි ඇවිලෙනවා. එහෙනම් වෙන විසඳුම් හොයලා වැඩක් නෑ අපි. මේ ධර්මයට මිනිස්සු කන් දෙන්න ඕනේ. ඒකට මේ ඇඟිල්ලෙන් ඇල්ලලා බලහත්කාරයෙන් ඇදගෙන ගිහිල්ලා ඒ ධර්මයට කන් දීපල්ලා කියලා එහෙම වනස්වන්න පුළුවන් කමකුත් නැහැ. ඒකයි මේ සංසාරي මෙච්චර දිග. ඒකයි මේ සංසාරي මෙච්චර සත්‍යෝ ඉන්නේ. අනන්තයක් සත්‍යෝ ඉන්නවා. ඇයි මේ ධර්මය අවබෝධ කරගන්නවා කියන එක ඉතාම සියුම් කාර්යයක්. ඒක කොච්චර සියුම් කාර්යයක්ද කියනවනම් අකුණු ගගා වහින වෙලාවක අකුණු එළියෙන් අශ්ව කෙන්දකින් තව අශ්ව කෙන්දකට විදිනවා වගේ සියුම් කටයුත්තක්. ඒ කියන්නේ අභ්‍යන්තර සහ බාහිර වශයෙන් කොච්චර ගැටලු තිබුණත් අපි මේවා ගැන සාකච්ඡා කර මේ ගැන කාලය ගත කරන්න ගියොත් මේ වෙනුවෙන් කාලය ගත කරන්න ගියොත් ඒ දේවල් ගැන අපි අවධානය යොමු කරන්න ගියොත් අපිට මේ ධර්මය ගැන හිතන්න වේලාවක් නැතුව යන ඉතාම සූක්ෂම ගැටයකින් අපි අහු වෙනවා මායයට සංසාරේ. මොකද ඒකට හේතුව අනන්ත සංසාරේ ඉඳලා මේ වගේ ගැටලු තිබුණා. අභ්‍යන්තර බාහිර වශයෙන්
හැම විදිහටම අභ්‍යන්තර බාහිර වශයෙන් ගැටලු තිබුණා. ගැටලු නැති සමාජයක් රටක් කවදාවත් මුණ ගැහෙන්නේ නැහැ. එතකොට එහෙනම් ගැටලු සහිත සමාජයක ඉපදිලා කවදා හරි දවසක නිවන් දකින්න සිද්ධ වෙන්නේ. එතකොට එහෙනම් දැන් උපදින මේ දුර්ලභංච මනුසත්තම් බුද්ධෝත්පාදෝච දුර්ලභ දුර්ලභා කියන සම්පatti සද්දබ්බ පරම දුර්ලභ කියන මේ කාරණා හතර මුණ ගැහිලා උපදින සමාජයක ගැටලු නැති වෙන්න බෑ. ගැටලු අනිවාර්යෙන් තියෙන්න එපයි. මොකද විවිධාකාර රාග දේශ මොහ වල විපාක වශයෙන් සත්‍යය මේ ඉපදිලා දුක් විඳින්නේ විවිධාකාර මේ ජීවන ක්‍රියාකාරකම් අත්දකින්න ලැබෙන්නේ. එතකොට හැම සමාජයක්ම ගැටලුකාරී සමාජයක්. එතකොට අපි මේ ඉපදින සමාජයක් පාසා ඔය කිව්ව අති දුර්ලභ අවස්ථා හතර ලැබිලා තියෙද්දි අපි ඒ අවස්ථා හතර ගැන කතා කරන්නේ. අපි දුර්ලභ මනුසත් භවය ලැබිච්ච ආකාරය ගැන කතා කරන්නේ. අපි දුර්ලභ බුද්ධෝත්පාද කාලය ගැන කතා කරන්නේ. අපි දුර්ලභ ක්ෂණ සම්පත්තිය ගැන කතා කරන්නේ. අපි පරම දුර්ලභ ශ්‍රී සද්ධර්මය ගැන කතා කරන්නේ. මේ අවස්ථා හතරකට මුණ ගැහිලා මේ ලැබිලා තියෙන අමරණීය අවස්ථාව ගැන වරම ගැන කතා කරන්නේ. අපි මේ රටේ ලෝකේ තියෙන මේ එදා එදිනෙදා ඛණ්ඩ විදිහක් නැහැ. මොනවා හරි බඩ විතරක් ගන්න විදිහ නැහැ. වස්ත්‍රයක් ගන්න විදිහක් නැහැ. ඉන්දි හිටින්න තැන නැහැ. අනදි වශයෙන් මේ සමාජ සම්මුතික වශයෙන් මේ විද්‍යමාන වන සංසාරයටම පොදු කාරණා ගැන තාමත් කතා කර කර ඉන්නවා. ඒව ගැන අවධානය යොමු කරමින් ඉන්නවා. සම්මා සම්බුදු පියාණන් වහන්සේ දේශනා කරපු ධර්මය අපිට එච්චර ඉතාම සුළු වශයෙන් තමයි ස්පර්ශ වෙලා තියෙන්නේ. සම්මා සම්බුදු පියාණන් වහන්සේ කුමද දේශනා කරන්නේ? හිස ගිනිගත් වෙලාවේ. ඒ ගින්දර ගැන නෙමෙයි කල්පනා කරන්න ඕනේ. වස්ත්‍රයට ගිනි ඇවිලිච්ච වෙලාවේ. ඒ ගින්දර ගැන නෙමෙයි කල්පනා කරන්න ඕනේ. උදාහරණේ උපමා අභව්‍ය වගේ පේනවා. නමුත් පෙන්වා දෙන්නේ තරම් මේ උදාහරණයෙන් උන්වහන්සේ මොකද්ද පෙන්වා දෙන්නේ? එය සාමාන්‍ය ජීවිතයක මනුස්සයෙට හිතන්නවත් බැරි කාරණාවක් නේ. කියන්නේ හිස ගිනි අරන් තියෙද්දි හිසේ ගින්න නිවා ගන්න නැතුව නෑ බණ අහන්න ඕන බව ගින්න නිවා ගන්න ඕන කියලා මිනිහෙක් ඉදිරිපත් වෙන්නේ නෑ. නමුත් සම්මා සම්බුදු පියාණන් වහන්සේ ඒ බඳු උපමාවක් පෙන්වන්නේ ඇයි? එහෙම අවස්ථාවක් එදුනත් ඒක බව නොතකා හරින්න ඕන මේ අමා නිවන උදෙසා. ඒ තරම් පරම දුර්ලභ අවස්ථාවක් මේ ලැබිලා තියෙන්නේ. සියලු දුකෙන් නිදහස් වෙන අවස්ථාවක් ලැබිලා තියෙද්දි අපි මේ සුළු මේ සාමාන්‍ය දුක ගැන කතා කරගෙන ඉන්නේ. ඉතින් ඒකම තමයි දුක. ඒකම තමයි අනවබෝධය. එතනමයි දුක තියෙන්නේ. මොකද්ද දුක තියෙන්නේ? කොතනද දුක තියෙන්නේ? ඇත්ත ප්‍රශ්නේ දැක්කේ නැති තැන. හැබැයි ප්‍රශ්නේ දැක්කේ නැත්නම් එතනම තියෙන දුක. ඉතින් එහෙම වුණොත් මොකද කරන්නේ අපි? ඇත්ත ප්‍රශ්නට නෙමෙයි විසඳුම් හොයන්නේ. බොරු ප්‍රශ්න වලට. ඉතින් ඒක නිසා පින්වතුනි ආර්ය ශ්‍රාවකයන්ට ওই ලෝකය ගැන හොයන්න වෙලාවක් නැහැ. බුදුරජාණන් වහන්සේගේ බුද්ධ ශ්‍රාවකයන්. අත්තානන්තේ ගවේෂස්ව. අත්භවයේ ගවේෂණය කරන්න. ලෝකේ හදන්න බෑ. ලෝකේ මිනිස්සු ඔය විදිහටම තමයි හැමදාම ජීවත් වෙන්නේ. රජුට හෝ වැසියන්ට හෝ වෙන වෙනම චෝදනා කරලා වැඩක් නැහැ. රජුත් එකයි වැසියොත් එකයි. දෙගොල්ලොම අධර්මයේ හැසිරෙන නිසා දෙගොල්ලන්ටම විපාක ලැබිලා තියෙන්නේ. රජුටත් අස්සසිල්ලක් නැහැ. වැසියන්ටත් අස්සසිල්ලක් නැහැ. රජුගේත් හිත ගිනිගත්ත ගමන් වැසියන්ගේත් හිත ගිනිගත්ත ගමන්. ඉතින් එහෙනම් රජුටත් වැසියන්ටත් එකම ධර්මතාවක් බලපාලා තියෙනවා. ඒ කර්මය කියන ධර්මතාව තම තමන් කරගත්ත දේවල් වල විපාක ලැබෙනවා. යාදි සංගපති බීජං තාදි සංහරතේ පලං කිව්වා. ඒ අමා ධර්මයේ බුදු පියාණන් වහන්සේ අපට පෙන්වා දෙනවා. එහෙනම් පින්වතුනි අපි නුවණින් දකින්න ඕන කුමක්ද? අපි නුවණින් දකින්න ඕන මෙන්න මේ ලැබිච්ච අවස්ථාව. මේ අපට ලැබිලා තියෙන අවස්ථාව සාමාන්‍ය අවස්ථාවක් නොවන බව. අති උත්තරීතර අවස්ථාවක් බව. පරම දුර්ලභ අවස්ථාවක් බව. ඒ නිසා මෙන්න මේ අවස්ථාවේ තියෙන වටිනාකම තේරුම් ගන්න අපි මේ ගැන කතා කරමු. රටේ ලෝකේ ප්‍රශ්න ගැන කතා කරොත් ඔබට මැරෙනකම්ම රටේ ලෝකේ ප්‍රශ්න මුණ ගැහෙනවනේ. කවද්ද රටේ ලෝකේ ප්‍රශ්න අවසන් වෙන්නේ? දැන් අපි හිතමුකෝ මේ රටේ මේ වෙනකොට යම්කිසි වාතාවරණයක් තියෙනවා අර්බුදකාරී. දැන් ඕක හෙට අනිද්දාට සමනය වුණා කියමුකෝ. එතකොට රටේ තියෙන සියලු ප්‍රශ්න අවසන් වෙනවද? රටේ නැවත මේ වගේ තත්ත්වයන් උද්ගත නොවේයිද? හිතලා බලන්න පොඩ්ඩක් නුවණින්. දැන් මේ තියෙන ප්‍රශ්න ටිකට විසඳුම් ටිකක් ලැබුණාම හෙට අනිද්දාට ආයේ ප්‍රශ්න උදා වෙන එකක් නැද්ද? මේ විදිහට මැරෙනකන් අපිට හොඳින් සාමයෙන් සතුටින් ජීවත් වෙන්න අවස්ථාවක් ලැබෙයිද? එහෙම සංසාර ගමනක් නිර්මාණය වෙනවා නම් සම්මා සම්බුදු පියාණන් වහන්සේ නිවන් දකින්න කියලා අපට දේශනා කරන්නේ නැහැ. එහෙනම් පින්වතුනි අපි නුවණින් දකින්න ඕන මේ සියලු ව්‍යසන මැද්දේ නමුත් ආර්ය ශ්‍රාවකය කරන්නේ එක දෙයයි. ඒ තමයි Tamanට ලැබිච්ච මේ අමරණීය අවස්ථාව අත්හැර ගන්න නැතුව ඊට අවශ්‍ය කරන යමක් නැත්නම් අන්නේ දේ කෙරෙහි අවධානය යොමු කරනවා. අපිට මේ ලෝකෙ කොච්චර ප්‍රශ්න විසඳුවත් සකල ලෝක සත්‍යයටම සැනසීමක් උදා කරලා දෙන්න පුළුවන් කමකුත් නැහැ.
සියලුම දෙනාට එහෙම පරාර්ථය උදා කරලා දෙන්න පුළුවන් කමක් නැහැ. එහෙම ලෝකේ ප්‍රශ්න විසඳන්න පුළුවන් කමකුත් නැහැ. මොකද ඒකට හේතුව සත්‍යයේ තණ්හාව. සත්‍යයේ තණ්හාවේ කෙලවරක් නැති නිසා. සත්‍යයේ තණ්හාව කෙලවරක් නැති නිසාම සත්‍යයට ප්‍රශ්න වලට උත්තර දීලා විසඳුමක් දකින්න පුළුවන් කමක් නැහැ. බුදුරජාණන් වහන්සේම දේශනා කරන ඌනෝ ලෝකෝ අතිත්තෝ තණ්හා දාසෝති. ඌනෝ ලෝකෝ අතිත්තෝ ඌනයි හැමතිස්සෙම ඌනතාවක් තියෙන මොකක් හරි අඩුවක් තියෙන හැමතිස්සෙම මොන දේ ලැබුණත් හැමතිස්සෙම තියෙන අදහසක් අරක නැහැ මේක නැහැ අරක නැහැ මේක නැහැ කියලා. හැමතිස්සෙම තියෙන අඩුවක්. ඌනයි. මොකද ඒකට හේතුව මේ සිතේ හැටි මේ. ඒක තේරුම් ගන්න. සිත ඌන ආකාරයෙන්මයි නිර්මාණය වෙලා තියෙන්නේ. ඒ කියන්නේ සිත පවතින්නේ මේ ඌනතාව මත. ඒ ඌනතාව හැමතිස්සෙම ඌනතාවක්ම නිසා හිඩසක්ම නිසා මේ කවදාවත් මේ සිත තෘප්තියටපත් කරන්න බැරි නිසා නැවත එකම අරමුණු හඹාගෙන යනවා මේ සිත. එහෙනම් අනන්ත සංසාරේ ඉඳලා සිද්ධ වුණේ ඒකයි. එහෙනම් මේ ඌන සිතට පූර්ණත්වයක් ළඟා කරලා දෙන්න බෑ අපට කිසිම දවසක කිසිවකි. ඒ වගේම තමයි අතිත්තෝ අතෘප්ති කරයි සෑහීමකටපත් වෙලා පිරීලා දැන් හරි කියන මට්ටමකට එන්නේ නැහැ. ඒ නිසාම මේ හිත ඌනෝ අතිත්තෝ තණ්හා දාසෝති. මේ පංචකාම ආස්වාදයේ කෙරෙහි ඇල්මෙන් යුක්තව ඒ ඇල්මට තණ්හාවට 16ක් වෙලා කටයුතු කරන්නේ. කියන්නේ සුද්ධ සිංහලෙන් කිව්වොත් ආස්වාදයේ උදෙසා නොකරන ගැතිකමක් නැහැ. අර අපි සාමාන්‍ය වහරි කියන්නේ මේ තව මිනිසෙකුගේ දෙපතුල හරි ලොවයි කියලා. ඒක නෙමෙයි කිව්වේ. තණ්හා දාසෝති කියේ. ඒ කියන්නේ මේ ආස්වාදයේ උදෙසා නොකරන දෙයක් නැහැ. ඕන බලු වැඩක් කරන්නත් දෙපාරක් හිතන්නේ. අර ගැතිකම් කරන්න ගත්තාම මිනිස්සු නොකරන ගැතිකමක් නැහැ නේ. ඉතින් සිංහල වහරේ නම් තියෙනවට හොඳ ඒවා. නොකරන ගැතිකමක් නැහැ. ගැතිකම් කරන්න ගත්තාම මොනවා හරි වරප්‍රසාදයක් ලාභයක් ලැබෙනවා කියලා පේනවනම් ඕන ගැතිකමක් කරන්න මිනිස්සු ඉදිරිපත් වෙනවනේ. එහෙනම් මෙන්න මේ ආශාද උදෙසා මේ සත්‍ය ඕන ගැතිකමක් කරන මේ හිතට වහල් වෙලා. මේ තොච්ච නින්දිත හිතට ඕන ගැතිකමක් කරනවා. නින්දිත වැඩක් වුණත් දෙපාරක් හිතන්නේ නැහැ. මේ හිත වෙනුවෙන් ඒ දේ ඉෂ්ට කරන්න. ඉතින් ඒක නිසා මේ ලෝකේ තියෙන ප්‍රශ්න වලට විසඳුම් හොයලා ලෝකේ මිනිසයන්ගේ සැනසීමටපත් කරලා ශ්‍රී සද්ධර්මයේ පතුරවලා එහෙම මේ සුඛිත මුදිත ජන සමාජයක් නිර්මාණය කරන්න කියලා අපි හිතන් ඉන්නවා නම් සීන වවනවා නම් එතන තියෙනෙත් අපේ අවිජ්ජාවමයි. එතන තියෙනෙත් අපේ අවිජ්ජාවමයි. ඒ නිසා මේ විකෘති සහගත ලෝකය ප්‍රකෘතිමත් කරන්න පුළුවන් කමක් නැහැ. හැමදේම ලෝකේ විකෘති සහගතයි. ලෝකේ ඔය දකින්න හම්බ වෙන අරුබුද ඔය විදිහටම දකින්න හම්බ වෙන හැමදේම මම මේ ගැන වචනයක් සඳහන් කරන්නද කල්පනා කරේ. බොහෝ පින්වතුන් ඉල්ලීම් කරලා තිබුණා. යෝජනා කරලා තිබුණා මුණ ගැහුණාමත් කියනවා මේ රටේ ලෝකේ පවතින ප්‍රශ්න ගැන. විශේෂයෙන් මේ ලංකාවේ මේ වෙනකොට පවතින යම්කිසි ආර්ථික අර්බුදයක් පවතිනවා. ඒකත් එක්ක මිනිස්යන්ගේ ජීවිත ජන ජීවිත අවුල් වෙලා තියෙනවා. මෙන්න මේ ප්‍රශ්න ගැන කතා කරන්න කියලා. හොඳ වැදගත් දහම් කාරණාවක් පෙන්නලා දෙන්නම් අවසාන වශයෙන්. හැමදාමත් පෙන්නන නමුත් හැමදාමත් නොහිතන දහම් කාරණාවක්. ඒ තමයි කොයිම වෙලාවකවත් බලන්න යන්න එපා. ඔබ පුරුදු වෙලා තියෙන්නේ මේ අනන්ත සංසාරේ ඉඳලා අසාර සත්‍යයක අඥාන සත්‍යයක වශයෙන් ඇවිල්ලා පුරුදු වෙලා තියෙන සමහර ගති පුරුදු අරින්නම බෑ. කොච්චර ධර්මයේ පිහිටියත් කොච්චර ධර්මයට කන් දුන්නා. ඒ ගති ස්වභාව අරින්න බෑ. මෙන්න මේ උතුම් වූ චතුරාර්ය සත්‍ය ධර්මයේ පටිච්චසමුප්පාදය අවබෝධ වුණොත් යමෙක් එයා බලන්නේ කවදාවත් පුද්ගලයා කියන කෝණයෙන් පුද්ගලයෙක් සත්‍යයක් ආත්මයක් කියන දෘෂ්ටි කෝණයෙන් නෙමෙයි යමක් දිහා බලන්නේ. හැමතිස්සෙම බලන්නේ හේතුඵල ධර්මයට අනුකූලවයි. දැන් මේ වෙනකොට රටේ යම්කිසි ප්‍රශ්නයක් උද්ගත වෙලා තියෙනවා නම් මෙන්න මේ ප්‍රශ්න දිහා බලන්නත් උන අපි අන්නේ විදිහටයි. පුද්ගලයෙක් සත්‍යයක් ආත්මයක් කියන දෘෂ්ටි කෝණයෙන් නෙවෙයි. අපිට මේ ප්‍රශ්නේ බලන්න පුළුවන් නම් එහෙම බැලුවොත් අපිට මොකද්ද වෙන්නේ බලන්න. එහෙම බැලුව ගමන් ඔන්න බලන්න ගැටුමක් හට ගන්නවා. කෙනෙක් ගන්නවා පාලකයාගේ පැත්ත. එතකොට කියයි පාලකයාගේ ගැත්තෙක් පාලකයාට කඩේ යනවා පාලකයා ආරක්ෂා කරනවා පාලකයාගේ මොකක් හරි හිතවත්කමක් තියෙනවා කියලා අනිවාර්යෙන් කියනවා. පාලකයාට ලකුණු දෙනවා නේද කියලා. වැසියන්ගේ පැත්ත ගත්තොත් ඊළඟ වෙන දේශපාලනික මතයක් ගාවලා ඒකටත් මොකක් හරි අර්ථකථනයක් දෙන්න. එතකොට දෙගොල්ලෝ දෙපැත්තේ ඉඳගෙන වාද විවාද කර ගන්නවා පාලකයා හරි වැසියා හරි. පාලකයා හරි වැසියා හරි. මෙන්න බලන්න. මේ දෙගොල්ලන්ටම තියෙන කින්දර ගැටුමක් විතරයි. දෙගොල්ලන්ට මානසික සහනයක් නැහැ. ඇයි ඒ? වැරදි කෝණකින් මේ ප්‍රශ්නේ දිහා බලන්න.
එහෙනම් ඔය කෝණයෙන් ප්‍රශ්න දිහා බලන කාටවත් සැනසීමක් උදා වෙන්නේ නැහැ. විසඳුමක් මුණ ගැහෙන්නෙත් නැහැ. ඇයි? ප්‍රශ්න දිහා බලන විදිහ වැරදි. එහෙනම් කොහොමද බලන්න ඕන? කවුද හරි කියලා නෙමෙයි. කුමක්ද හරි කියලා. අපි කොච්චර මේ ධර්මයේ දැනගත්තත් අපි එහෙම බලන්න සමත් වෙන්නේ නැහැ. ඒකයි අපිට මේ අර ඒ තියෙන මමත්වය, ඒ තියෙන සත්පුද්ගල ප්‍රපංච දෘෂ්ටි සංඥා චිත්ත දුරු වෙන්නේ නැත්තේ. ඇයි? හැම තිස්සෙම ධර්මයේ හැම තිස්සෙම ලෝකේ දිහා බලන්නේ යමක් දිහා බලන්නෙම සත්පුද්ගල ප්‍රපංච දෘෂ්ටියකින්. ඒ නිසා කෙනෙක් උත්සාහ ගන්නවා පාලකයා හරි කියලා කියන්න. පාලකයාගේ ගුණ වර්ණනා කරන්න කෙනෙක් උත්සාහ ගන්නවා. තව කෙනෙක් වැසියන්ගේ රටවැසියාගේ හොඳ ගැන කතා කර කර ඉන්නවා. දැන් මේ දෙකෙන්ම අවසානයේ මොකද්ද උනේ කියලා බැලුවාම දෙගොල්ලොම පවපුරවගත් එකයි විතරයි උනේ. දෙගොල්ලොම මිත්‍යා දෘෂ්ටියට වැටිච්ච එක විතරයි උනේ. එහෙනම් හරි දේ කුමක්ද? හරි දේ දැනගන්න නම් හරි දේ දකින්න නම් කුමක්ද හරි කියලා බලන්න ඕනේ ප්‍රපංචය දිහා. ඒ ප්‍රශ්නේ දිහා බලන්න ඕන අපි කුමක්ද හරි කියලා. අන්න එතකොට අපිට පේනවා කුමක්ද හරි කුමක්ද වැරදි. එහෙනම් අන්න එතකොට අපිට පේනවා භාග්‍යතුන් වහන්සේගේ ධර්මයේ කුමක්ද ධර්මයේ. යමෙක් යම් කිසි විපාකයකට මුහුණ දෙන්නේ ඊට අනුකූල කර්මයක විපාකයක් වශයෙන්. යම් කිසි කර්ම විපාකයකට මුහුණ දෙන්නේ ඊට අනුකූල කර්මයක ප්‍රතිඵලයක් වශයෙන්. කම්මස්ස කෝමි කම්ම දායාදු කම්ම යෝනි කම්ම බන්දු යනාදී වශයෙන් භාගතුන් වහන්සේ පෙන්නන්නේ. එතකොට එහෙනම් මේ සත්‍ය වශයෙන් මේ අසාර සංසාර ගමන කැවිලා නොනවති යන ගමනක තව එක භවයක එක ජාතියක එක ඒ ජීවිතයේ අවස්ථාවක දෙයක මුණ ගැහෙන සිදුවීමක් දෙකක් විතරයි මේ. එහෙනම් මේ සිදුවීම් දිහා බලාගෙන හප්පොච්චියේ වෙලා තියෙන දෙයක් අරය හරි මෙයා හරි යනාදි වශයෙන් එකිනෙකා හරි එකිනෙකා වැරදි කියලා අපි අර්ථකථනය කර කර එකිනෙකා පිළිබඳව චෝදනා කරමින් එකිනෙකා පිළිබඳව වර්ණනා කරමින් කටයුතු කළොත් අපිට කවදාවත් ප්‍රශ්න හඳුර ගන්න හම්බෙන්නේ නැහැ, විසඳුමක් හොයන්න හම්බෙන්නේ නැහැ. නිසා රටක් ජාතියක් වශයෙන් පාලකයෙක් වශයෙන් පාලකයෙක් වශයෙන් රට වැසි වශයෙන් සියලුම දෙනා තේරුම් ගන්න ඕන. තම තමන් අධර්මයේ හැසිරෙන නිසායි තමන්ට මේ ජීවිතයේ දුක් විපාක ලැබිලා තියෙන්නේ. කණ්ඩ නැහැ, බොණ්ඩ නැහැ, බෙහෙත් ටික නැහැ, ඉන්න හිටින්න තනක් නැහැ, දරුවන්ට අධ්‍යාපනයක් නැහැ, කායික වශයෙන් නිදුක් නිරෝගී සම්පත්තියක් නැහැ. හැම පැත්තෙම ලෙඩ වෙලා, කයත් ලෙඩ වෙලා, මානසත් ලෙඩ වෙලා. මුළු ජන සමාජයම කඩාගෙන වැටිලා. හැම පැත්තෙම ගැටුම් වැටුම්, ගෙවල්වලත් ප්‍රශ්න, බාහිර සමාජයේ ප්‍රශ්න. ඉතින් මේ විදිහට මිනිසුන්ගේ ජීවිත දුකටපත් වෙන්නේ ඇයි? මිනිස්සු අධර්මයේ හැසිරෙන නිසා. ඒ නිසා දස අකුසලෙන් වැළකීච්ච, පංච දුෂ්චරිතෙන් වැළකීච්ච, බුද්ධ ධම්ම සංඝ ත්‍රිවිධ රත්නයට ගරු කරන මිනිස් ප්‍රජාවක් බිහි වෙනතුරු මේ රටේ මිනිසයන්ට දුක් විඳින්න සිද්ධ වෙනවා ඒ මට්ටම් වලින්. ඒක නතර කරන්න බෑ. හැබැයි එක දෙයක් දැනගන්න ඕනේ. කොයිතරම් රටේ අර්බුද තිබුණත්, කොයිතරම් ප්‍රශ්න තිබුණත්, කොයිතරම් පාලකයාට රටවැසියාට ගින්දර හටගත්තත් ඒ රටේම ජීවත් වෙනවා අමා ධර්මයේ තුල හැසිරෙන්නා වූ තවත් පිරිසක්. එයාත් මේ රටේම එයාත් මේ රටේම වැසියෝ. හැබැයි ඒ අයට දුකක් නැහැ, ගින්දරක් නැහැ, අසහනියක් නැහැ, පීඩාවක් නැහැ. ඒ අය පාලකයා නිසා ද්වේෂයෙන් දැවෙන්නෙත් නැහැ. ඒ අය රටවැසියෝ නිසා ද්වේෂයෙන් දැවෙන්නෙත් නැහැ. රටවැසියා දිහා පාලකයා දිහා උපේක්ෂාවෙන් යුක්තව බලාගෙන ඉන්නවා. සියලු දෙනා මේ වපුරපු අස්වැනු නෙලා ගන්න ආකාරය බලාගෙන ඉන්නවා. ඒ නිසා ඒ අයට ප්‍රශ්නයක් පේන උත්තරයක් පේනවා. ඒ නිසා පින්වතුනි ඥානවන්ත මිනිස්සු හැටියට හැසිරෙන්න ඕන හැම කෙනෙක්ම කිව්වහම ඒක මේ රටවැසියා කියලා එක පිරිසකට විතරක් නෙවෙයි, පාලකයාගේ ඉඳලා රටවැසියාගේ ඉඳලා සියලුම දෙනා මිනිස්සු වශයෙන් හැසිරෙන්නවත් අඩුම තරම ඉගෙන ගත්තා නම් මේ ධර්මය අහලා අඩුම තරමේ දස අකුසලෙන් වෙන් වෙන්නවත් පුළුවන්කමක් ලබා ගත්තා නම් මේ ජීවිතය තුළ මොනතරම් ශ්‍රේෂ්ඨ ජීවිතයක්ද බලන්න. මොකද මරණින් පස්ස හතර පායට යන්නේ. දැන් අනිවාර්යෙන් මරණින් පස්ස හතර පායට යන්නේ කොයි මොහොතෙද දන්නේ. අවුරුදු 80ක් 90ක් 100ක් ඕනනම් උපරිම ජීවත් වෙන්නේ මේ මනුස්ස ලෝකේ. හැබැයි නිරවල ගිහිල්ලා වසර කෝටි ගාණක් තිස්සේ දැවෙන්න සිද්ධ වෙනවා නාගති. ඒක නිසා මේ බලහත්කාරයෙන් මේ ධර්මයේ දීලා මේ ධර්මයේ අහපල්ලා කියලා කංගට දාලා කොටන්න පුළුවන් කමක් නැහැ. බලහත්කාරයෙන් ගස් බැඳලා බණ අසවන්න පුළුවන් කමක් නැහැ. ධර්මයට කන් දෙන්න Tamanට උවමනාවක් ඇති වෙන්න ඕන. දැන් ගෙදර ගෑස් ටික නැති වෙද්දි ගෑස් ටික හොයාගන්න උවමනාවක් ඇති වෙන්නේ. කැම ටික නැති වෙද්දි කැම ටික හොයාගන්න උවමනාවක් ඇති වෙන්නේ. ජීවිතේ අරවා මේවා අවශ්‍යතා අඩුපාඩු වෙනකොට ඔය ඒව හොයාගන්න ක්‍රම හදාගන්නේ. පෝලිං හදාගෙන, කල්ලි හදාගෙන, සංවිධාන හදාගෙන, ආයතන හදාගෙන තමන්ගේ අයිතිවාසිකම් වෙනුවෙන් ඔය පිණි හිටින් ඥානෙ නැති නිසා. ඥානෙ නැති ධර්මයේ හල අවබෝධය ලබන්න විතරයි.
ඥානයේ තියෙනවා తాවකාලිකව දුක් වලින් නිදහස් වෙන්න. ඥානෙ නැති සදාකාලික දුකින් නිදහස් වෙන්න. ඒ නිසා මතක තියාගන්න මිනිස්සු දුක් විඳින්නේ අඥානකම නිසාමයි. වෙන ප්‍රශ්නයක් නැහැ මෙතන. වෙන මේ ආර්ථික ප්‍රශ්න නිසා නෙමෙයි. ආර්ථික වශයෙන් හොඳට දානමාන දීලා පින්කම් කරලා තිබුණා නම් අද කාටවත් අතපාන්න අවශ්‍ය නැහැ. අද එහෙනම් තමන්ගේ දෙපා මුලට මේ අවශ්‍ය කරන ඒ වස්තුව ලැබෙනවා. තව කෙනෙක්ට අතපාන්න සිද්ධ වෙන්නේ මක්නිසාද? දානේ නොදුන්න නිසා. එහෙනම් අමාරුවෙන් ජීවත් වෙන්න සිද්ධ වෙලා තියෙන්නේ දානේ නොදුන්න නිසා. දානේ නොදුන්න නිසා විතරක් නෙමෙයි. දැනුත් දානේ දෙන්නේ. අතීතයේ දාන දීලා තියෙනවනේ වර්තමානයේ දානේ දෙන්න ඕනේ. එතකොටයි සමානන්තර අනන්තර කියන මේ පටිසමුපාද ක්‍රමයේ යටතේ අතීතයයි වර්තමාන එක හා සමාන වෙලා අතීතේ විපාක නොදුන් දානමේ පුණ්‍ය කර්මවල විපාක වර්තමානෙට ගලාගෙන ඉන්නේ. හඹාගෙන ඉන්නේ. කර්මානුරූපව. එහෙනම් වර්තමානයේ දාන දෙන්නේ නැත්නම් අතීතේ කොච්චර දාන දීලා තිබුණත් වැඩක් නැහැ. මොකද අතීත විපාක වර්තමානෙට හඹාගෙන ඉන්නේ නැහැ. ගැලපෙන්නේ එක සියුම් පටිසමුපාදය මිතිසලත් විග්‍රහ කරලා තිනවා. සමානන්තර අනන්තර කර්ම පටිසමුපාද කර්ම සහ විපාක පටිසමුපාද දෙක. එතකොට එහෙනම් වර්තමානයේ මිනිස්සු දන් දෙන්නේ නැත්නම් පින් කරන්නේ නැත්නම් ඒ ජීවිතවල පිරෙන්නේ තනිකරම පාපේ නම්. ඉතින් එහෙමනම් කොහොමද අපි කියන්නේ? අහවලාගේ වැරද්දයි මේ දුක් විඳින්න හේතු වෙලා තියෙන්නේ කියලා. තමන් අධර්මයේ හැසිරෙනවා. තමන් දස අකුසලයේම හැසිරෙනවා අඩු වැඩි වශයෙන්. ආයි හොයන්න දෙයක් නැහැ. ඊළඟට පංච දුස්චරිතයේම යෙදෙනවා අඩු වැඩි වශයෙන්. එහෙම කරන ගමන් බුද්ධ ධම්ම සංඝ ත්‍රිවිධ රත්නය ගැන අංශු මාත්‍රික ගෞරවයක් නැතුව කටයුතු කරන ගමන් කිසිම කර්මයේ කර්මඵල විපාකයේ පිළිබඳ කිසිම විශ්වාසයක් නැතුව හැසිරෙන ගමන් බලාපොරොත්තු වෙනවා සැප විඳින්න. ඊට පස්සේ දුක් උදා වුණාම ජීවිතේට අරයට මෙයාට ඇඟිල්ල දික් කර කර මරා ගන්නවා එකිනෙක නසා ගන්නවා අඥාන අඳුරෙන්. ඉතින් ඒක නිසා මිනිස්සු වශයෙන් අඳුම ධර්ම ජීවත් වෙන්නවත් ඉගෙන ගත්තා නම් මේ වගේ ගැටුම් වැටුම් දකින්න නැතුව පාලකයාගෙන් ඉඳලා රටවැසියා දක්වාම අවංකවම ජීවත් වෙන යහපත් වූ මනුස්ස පරපුරක් නිර්මාණය වෙනවා. නමුත් එහෙම 100%ක් වෙන්නේ නැහැ. මොකද ඒකට හේතුව එහෙම සමාජයක් බුදුරජාණන් වහන්සේ ජීවත් වෙච්ච සමාජ කාලෙවත් අපිට දකින්න ලැබිච්ච නැති නිසා. ඉතින් ඒක නිසා බුදුරජාණන් වහන්සේටවත් උන්වහන්සේගේ අසමසම බුද්ධ බලය ඉදිරියවත් මේ ලෝකෙන් නමලා හදලා තමන් වහන්සේට උමනා විදියට එහෙම निराකරණය කරලා ගන්න බැරි වුණා නම් උන්වහන්සේටත් අපි ඒකට උත්සාහ දාලා තීරමක් තියනවාද කියලා ඔබ කල්පනා කරලා බලන්න ඕන. ඒ නිසා බුදුරජාණන් වහන්සේ දේශනා කළේ ලෝකේ හදන්න බෑ. අපට පුළුවන් හැදෙන්න. අපට පුළුවන් ලෝකේ හදන්න නෙවෙයි. මෙබඳු අසාර මෙබඳු දුක්ඛිත ලෝකයක් ගැන ඇති චන්දරාග හිතින් දුරු කරගන්න පුළුවන්. මේ ලෝකේ ලස්සන සුවබර තැනක් වුණා නම් මේ ලෝකේ ලස්සන සුවබර තැනක් බවට පත් වුණා නම් එහෙනම් බුදුවරු මේ ධර්මයේ දේශනා කරන්නේ මේ ලෝකයේ දුක මත පිහිටිය ලෝකයක් එහෙනම් කාමී සැපයි කියලායි දේශනා කරන්නේ. එහෙනම් කාමී සැපයි කියලායි දේශනා කරන්නේ. ඒ නිසා පින්වතුනි අපි නිෂ්ඵල උත්සාහ දරන්නේ නැතුව අතිසාරයට අමුඩ හොයන්නේ නැතුව අපි කරන්න ඕන අතිසාරයට බෙහෙතක් හොයාගන්න. ඒ බෙහෙත තමයි අපිට මේ ලැබිලා තියෙන්නේ. මේ සංසාර රෝගය සුව කරගන්න ලැබිච්ච බෙහෙත පානය කරන්න ලැබිච්ච වෙලාවේ අවස්ථාව. ඒ බෙහෙත පාවිච්චි කරලා මේ රෝගය සුව කරගෙන සියලු දුකෙන් නිදහස් වෙන්න අපි කල්පනා කරන්නේ නැතුව රටේ ලෝකේ තියෙන වෙනත් රෝග ගැන කල්පනා කර කාලේ කකා Tamanට බෙහෙත් බීලා නිදහස් වෙන්න නිරෝගී වෙන්න ලැබිච්ච අවස්ථාවට පයින් ගැහුවොත් කවුරු හරි එදාට කාටවත් දොස් කියන්න එපා. අනන්ත සංසාරේ ඉඳලා මෝඩකම කරපු නිසා තමයි දැනුත් අපිට අනුන්ට දොස් කී ඉන්න වෙලා තියෙන්නේ. දැනුත් කරන්නේ මෝඩ වැඩිම නම්. එහෙනම් මතු අනාගතෙත් ආපහු විදිහටම තමයි ජීවිතේ ගත වෙන්න අතර කරන්න බෑ. සංසාරي හැටි පුනබ්භවති නැවත නැවත එකම දේ සිද්ධ වෙන්නේ. සංසාරي හැටි එකම දේ නැවත නැවත සිද්ධ වෙන එකයි. ඒක තමයි සංසාරේ කියන්නේ. එකම දේ ආයි ආයි වෙනවා. ඉතින් තමන් කරන්නේත් එකම දේ නම් ආයි ආයි. ඉතින් නිවන ප්‍රාර්ථනා කරන්න එපා සසර ප්‍රාර්ථනා කරන්න. එහෙම පින්වතුන් අපිත් එක්කත් ඒ ගැන සාකච්ඡා කරන්න එපා. මොකද අපිට නිවන ගැන හැරින්න ලෝකේ ගැන කතා කරන්න උවමනාවක් නැහැ. අනන්ත සංසාරේ ඉඳලා කතා කරේ ලෝකේ ගැන නිසා දැන් අපි කතා කරන්නේ වැරද්ද හදාගෙන නිවන ගැන. ඒ නිසා පින්වතුනි ඔබටත් ඕනේ වැරද්ද සදාටම අවසන් කරගන්න නම් ඔබටත් ඕන සදාතනික වශයෙන් මේ සියලු දුකින් නිදහස් වෙන්න නම් දැන් හරි ඥානීය පාදාගෙන අප්‍රමාදීව කටයුතු කරන පින්වතෙක් බවට පත් වෙන්න අප්‍රමාදීව සිහි බුද්ධියෙන් කටයුතු කරන සිහි බුද්ධිය කොච්චර ධර්මය ගැන අපි කතා කරා අපි කොච්චර බණ ඇහුවා කියලා දැක්කත් කිව්වත් අර ප්‍රායෝගික වේ ධර්මය භාවිත කරන්න අවස්ථාවක් ආපු ගමන් අපිට අර ධර්මය අමතක වෙනවා. එදාට අපි අර ධර්මය ගැන කතා කරන එක පැත්තකින් තියලා අර ලෝකේ ගැන කතා කරනවා.
අන්න ඒ තුලින් ප්‍රකට වෙනවා ඇත්තටම තමයි මේ ධර්මයේ භාවිත කරනවද නැද්ද කියන කාරණාව ජීවිතය තුළ. ධර්මයේ ජීවිතය තුළ භාවිත කරනවා නම් එයාට ලෝකය ගැන හොයන්න වෙලාවක් නැහැ. එහෙනම් එයා හොයන්නේ අත්භවය ගැනයි. කාය වේදනා චිත්ත ධම්ම හතර ගැනයි. ඒ නිසා අපි සතර සතිපට්ඨානෙ පිහිටාගෙන ඉන්න ඕන. එයයි නිවන් මාර්ගය. අන්නේ සතර සතිපට්ඨානෙ පිහිටාගෙන ඉන්න කෙනාටයි නිවුණු සැනසුණු මනසින් ජීවත් වෙන්න අවස්ථාව ලැබෙන්නේ. ඔබ හොයන්නේ නිවුණු සැනසුණු මනසින් ජීවත් වීම නම් ඔබ මෙන්න මේ සතර සතිපට්ඨාන ධර්මයෙන් ප්‍රගුණ කරා.